සදහම් අමාදහර සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතයි මේ භික්ඛවේ අග්ගි කතමානි සත්ත රාගාග්ගි දෝසාග්ගි මෝහාග්ගි ආහුනේයාග්ගි ගහපතාග්ගි දක්ඛිනේයාග්ගි කඨාග්ගි එමෙකෝ භික්ඛවේ සත්ත අග්ගි තීති රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයන් ඔස්සේ ධර්ම දේශනාවන් දේශනා කරවා ගනිමින් ලෝට දහම් දානය දීම සඳහා අද දවසේ අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කරන්නා වූ සදහැවර පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි පින්වත්නි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ පවතිනා වූ අග්ගි නමින් හඳුන්වනු ලබන මේ සූත්‍රය පදනම් කොටගෙන දහම් කරුණු ලැබී තිබෙන කාලයට අනුව විවරණය කිරීමට මේ සෝදානම් වෙන්නේ. අග්නි කියන පදේ සාමාන්‍යයෙන් අපි ගින්දර කියලා පාවිච්චි කරන්නේ. ගින්දරවල ආලෝකයක් තියෙනවා උණුසුමක් තිබෙනවා. නමුත් මේ සූත්‍රය තුළ මේක පාවිච්චි කරන්නේ දැවීම කියන අර්ථයට. එනම් මිනිසා ජීවත් වෙන්න ගියාම මිනිසා දවන කාරණා හතක් පිළිබඳව පැහැදිලි කරනවා. මේ කාරණා හතෙන් දැවෙන්නේ ධර්මයේ දන්න නිසා නෙවෙයි නොදන්න නිසායි. ධර්මයේ දැනගත්තොත් මේ ගිනි හතෙන් නිදහස් වෙන්න පුළුවන්කම තමයි මේ ධර්ම දේශනාව ආගට සඳහන් වෙන්නේ. ඒ අනුව තේරුම් ගන්න ඕන මේ කියන ගිනි වලින් දැවීමම තමයි බුදු සමයේ ජීවිතයේ දුක කියලා කියන්නේ. ඒක මේ බාහිර වශයෙන් කතා කරන අනිත් අයට තේරෙන දුකක් නෙවෙයි. සාමාන්‍ය ලෝකේ ඕන මිනිස්සෙකුට බඩගින්න පිපාසීසිය කැක්කුම ආදී දේවල් තේරෙනවා. නමුත් ආර්ය සත්‍ය දුක්ඛය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. මානසික වශයෙන් තේරුම් ගන්න ඕන. ලැබී තිබෙන කාලයට අනුව අපි මේ ටික විස්තර කරගෙන යමු. මේක ඔබටත් වඩා සමහර විට සමාජයේ යම් යම් අයට අදාළයි මේවෙන් පෙන්වන අර්ථය. ඒ අනුව මේකේ පෙන්වන්නේ ගිනි වර්ග හතක් තියෙනවා කියලා. මේ හතටම ආйти නැති වෙන්න පුළුවන් සමහර අය. නමුත් 2 3 4ක් 5ක්වත් තියෙන්න පුළුවන් Tamanගේ සිතේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන ඒ ගින්න නිවා ගන්න. ගින්න නිවන්න නම් අපි දන්නවා සිසිල් ජලය නැත්නම් ජලය යොදන්න ඕනේ කියලා. පෙන ගින්නක් නිවන්න නම් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ගින්නක් නිවන්න නම් පෙන යොදන්න ඕනේ කියන එක පිළිබඳව. අන්න ඒ වගේ මේ මිනිස් හදවතේ පවතින ගින්න ලබාගත් ජීවිතයේ ධර්මයේ සරණින් නිවා ගැනීම තමයි බෞද්ධකම කියලා කියන්නේ. එහෙනම් ඒක අපි හඳුනා ගන්න වෙනවා. පළවෙනි එක කොමක්ද? රාගාග්ගි. මේ රාග කියන වචනේ සම්බන්ධ වෙන්නේ සිතේ උපදින හැඟීමකට. ඒක සමාජයේ භාවිතා කරන්නේ ලෝභය නැත්නම් කාමයේ කියන අර්ථයෙන්. ඒක මම දකින්නේ කාමයේ කියන වචනේහි සමාජ මට්ටමින් ගත්තල මිත්‍යාචාරා වරදක් නැහැ, අනිත් එක හරි කියන අර්ථයෙන් සඳහන් වෙන එකක්. නමුත් මේ රාග කියන පදේ පාවිච්චි කරන්නේ විකෘති කාමයේ කියන අර්ථයෙන්. එතකොට ඒක ඉටු කර ගැනීම සඳහා නීතිය සදාචාරය තව කෙනෙකුගේ ආරක්ෂාව මේ කිසිවක් නොතකන. Tamanගේ ඕනකම ඉටු කර ගැනීම සඳහා ඒ මොහොතට මිනිසා තිරසන් වෙලා කියන්න පුළුවන්. එතකොට ඒ හේතු කොටගෙන ඇතිවෙන්නා වූ අවුල්වලදී හිස්ගසුම් කෑමට, මේ යාමට, සිරදවනවා මිදීමට, සමාජ අපහාසයට ලක් වෙන බව සියල්ල අමතක වෙනවා මේ ගින්න විසින්. ගින්නෙන් දැවෙන වෙලාවට. එතකොට ඒක දරුවෙක් තුල නැතත්
තාරුණ්‍යයට පත්වීමත් සමග ජීවිත අසහනය දක්වා පාලනයක් නොකළොත් මේ අග්නිය බලවත් වෙනවා පමණක් නෙවෙයි මේ අග්නියෙන් දැවෙනවා. ඊට වඩා අපිට පැහැදිලි කරන්න කාලය නැහැ මේ ලැබී තිබෙන කාලයට අනුව ගත්තල. ඊළඟට අනිත් කාරණාව තමයි අපි කතා කරන අමනාපය, අකමැත්ත, තරහව, වෛරය, ක්‍රෝධය කියන වචනෙන් පැහැදිලි කරන්නා වූ ගැටීම කියන ස්වභාවය. ඒකට කියනවා දෝසාග්නි. තරහව නැමැති ගින්න කියලා සඳහන් කරනු ලබනවා. ඇතැම්හු මොහොතකින් මැරිලා වැටෙනවා මේ ගින්න තද කොච්චර තදද කියලා කියනවා නම්. ඇතැම්හු හෘදය අක්‍රිය වෙනවා. නැත්නම් හෘදයේ ගමන් කිරීම අඩපණ වෙනවා. සමහර අයගේ ඇස් රතු වෙනවා. සමහර අය ඇඟ වෙවුලනවා. දත් මිටි කනවා. අනේ වගේ මේ ඉන්න මිනිසා මේ හැඟීමෙන් පරවස වීම තුළ, වසඟ වීම තුළ ඔහුටම ඔහු කරන දේ වැටහෙන්නේ නැති, ඉන්නවා මැරෙනවා පේන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට වර්තමාන සමාජයේ දුක් ඇති කරන්නේ මිනිසුන්ද කියලා මගෙන් ඇහුවොත් එහෙම මම කියනවා නෑ මිනිස්සු නෙමෙයි. කාන්තාවුනුත් නෙමෙයි. දුක් ඇති කරන්නේ, අවුල් ඇති කරන්නේ රාග, දේශ, මෝහ විසින් කියලා මම කියනවා. මිනිසුන් තුළ ජනිත වන්නා වූ මේ දුෂ්ට ගති ලක්ෂණ විසින් තමයි මිනිසා නොවිසුණු බවට පත් කරන්නේ. ඒ නිසා බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා මේ ගිනි අවුලවා ගන්න හෝ මේ ගිනි පාවිච්චි කරන්නේ මේ ධර්ම දේශනා කරන්නේ මේ ගින්නෙන් සිදුවෙන්නා වූ අයිහලෞකික පාරලෞකික හානිය. ඒ කියන්නේ මෙලොව සහ පරලොව වශයෙන් සිදුවෙන්නා වූ හානිය, විනාශය, දුගතගාමී බව වළක්වා ගැනීම සඳහා මෙහි පවතිනා වූ මේ අග්නි ස්වභාවය නැත්නම් දවන ස්වභාවය පෙන්වා දී ඒක නිවා ගන්න විදිහක් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. now ඔබට තේරෙනවා මේ ඔබේ ජීවිතය තුළ මේ වන විට මේ ද්වේෂය කියන හැඟීම උත්සන්න වීම තුළ මොන අවුල් ඇති කරගත්තද කියලා. වර්තමානයේ දේශපාලනය තුළ, පරිසර සිද්ධීන් තුළ, පෞල් ජීවිතය තුළ, සමියා සහ බිරිඳ තුළ, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් තුළ, පාලකයන් සහ කාර්ය මණ්ඩල තුළ මේ ගිනි ඇවිලිලා නොසන්සුන් වෙන හැටි අපි දකිනවා රූපවාහිනී දර්ශන මගින්. මිනිසා මේ හැම මොහොතේදීම සිනාමුස මොහොනින් ඉන්නේ නැහැ. ලෙන්ගතුකමින් ඉන්නේ නැහැ. ඒ වගේම පරිසරය හෝ අනිකුත් දේවල් ආරක්ෂා කරන්න කල්පනා කරන්නේ නැහැ. අතට අහු වෙන හැම දෙයකින්ම ගහලා කඩලා පොඩි කරන්න තමයි හදන්නේ. එහෙනම් ඒ බලන්නේ උත්සන්න වෙන හැඟීම කොතරම් බලවත්ද කියලා. ඊළඟ අග්නියට කියනවා මෝහ කියලා. මෝහ කියන වචනයෙන් සඳහන් කරනු ලබන්නේ මෝඩකම කියන අර්ථය ගන්න එපා. ඊට වඩා ගැඹුරුයි මේක. මේක රාගය හෝ ද්වේෂය හෝ තවත් හැඟීමක් දැඩිව ගත්තාම මමත්වයටපත් වෙනවා. මමත්වයෙන් ගැනීම කියන එක තමයි මේ මෝහය කියන පෙන්නන්නේ. එතකොට අනාගාමී පුද්ගලයා ගාවත් තව මෝහය තියෙනවායි කියලා තියෙනවා. රූපී අරූපී ධානලාභීන් ගාවත් මෝහය තියෙනවා. මෝහය දුර වෙලා නැහැ. අර රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිද්‍යාව කියන වචනෙන් පෙන්නන්නේ ඔය කියන මෝහයන් තියෙනවා කියන එක. අපි ඒවා හොයන්න යන්න ඕනේ අපි ළඟ පවතිනා වූ මේ උත්සන්න වෙන හැඟීමත් සමග පුද්ගලයාගේ තියෙන කාරුණික භාවයේ, කටහඬේ යහපත් භාවයේ, මාතෘත්වයේ, පීතෘත්වයේ කියනවා මේ ගරු සහගත ස්වභාවයන් වුන්ට අමතක වෙනවා. එතකොට කියනවා ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි මේ මෝහය කියන එකේ තේරුම. මුලා වෙනවායි කියන එක. හරි වැරදි කරන දේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මුලා වී කටයුතු කරමින් ජීවිත සියල්ල අවුල් කරගනු ලබනවා. ඒ නිසා ඒ උත්සන්න වූ විටත් මේක රාගයේ සමගත් වෙනවා රාග මෝහ, ද්වේෂයේ සමගත් වෙනවා ද්වේෂ මෝහ. එහෙමයි යෙදෙනවා මේ මුලාව කියන කාරණාව. ඒකට කියන්නේ මම එමි යන මුලාව කියලා. මම යනු එතන මම කියන අකුරු දෙකක් නෙවෙයි, මම කියන ශරීරයක් නෙවෙයි. ඒ හැඟීම දැඩිව ගැනීමෙන් තමයි මම බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා මේ හැඟීම මමත්වෙන් ගත්තොත් මායයට බැඳෙනවා කියන අර්ථයෙන් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියලා. අර මාරස්ස කියන වචනෙන් පෙන්වන්නේ Taman සසරට බැඳීමක් සිදු වෙනවා කියන එක මේ හැඟීම් වලට වහල් වී කටයුතු කිරීමෙන්. මේ තුන සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. මෙතනින් එහා පැත්තට තමයි සමාජයට දැනගන්න ඕන ගිනි ටිකක් තියෙන්නේ. අපි හතරවෙනි එකට යමු. මොකක්ද ඒකට පෙන්වන්නේ? ආහුනේය අග්ගිය. මේ සමාජයට විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන කාරණාවක් මේක. ඔය ආහුනේය කියන එකේ තේරුම දුරසිත ගෙනවුත් පුද පූජාවන් පැවැත්වීමට සුසුයි කියන කාරණාව. දැන් තථාගතයන් වහන්සේ ලෝක පහළ වී ධර්ම දේශනා කරමින් සෙසු ආගම් කර්තෘවරුන් පරයා යමින් සකීය తত্ত্বය මව්පියන්ට සම කරනවා. බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. මාතා පිතුන්නම් බ්‍රහ්මාති භික්ඛවේ තං අදිවචනං, දේවාති භික්ඛවේ මාතා පිතුන්නම් ඒතං අදිවචනං, පුබ්බචර්යාති භික්ඛවේ මාතා පිතුන්නම් ඒතං අදිවචනං. එකෙන් පෙන්වන්නේ මව්පියන්ට පූර්වාචාර්යවරු, බ්‍රහ්ම ගුරුවරු කියන අර්ථය තවත් අර්ථයක්. එහෙම නැත්නම් විය කියන වචනේ තේරුම මෙන් කියන එක.
බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මේවා බෞද්ධ සංස්කෘතිය තුළ පාසැල තුළ දහම් පාසැල තුළ මේ සමාජයට උගන්වා තිබෙනවා. එතකොට එහෙනම් මේ ආහුනේය පුද්ගලයෝ මේ මව්පියන් ප්‍රමුඛ වැඩිහිටියන්. වැඩිහිටියන්ට ගරු කිරීම කියලා කතා කරන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේට ගෞරව කරන මේ බෞද්ධ සමාජය ප්‍රතිමා ස්ථාපනය කරනවා. උසව පිළිම සකස් කරනු ලබනවා. ඒ වගේ මේවා සඳහා විශේෂ පූජාවන් පවත්වනු ලබනවා. නමුත් ඒ අය අතර සමහර අය මේ හා සමානවම ස්වකීය රාජකාරී නිවාඩු දමා ගනිමින් එහෙම නැත්නම් සේවකයෙක් යොදමින් වයෝවෘද්ධ භාවයට පත් වුණා වූ මව්පියන් රෝහලේ පරිස්සම් කරනවා. ළඟට වෙලා ඉන්නවා. එහෙම කරන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. බොහෝසත් මේ දරුවන්ට අපේ උපහාරය. නමුත් ඒක නෙමෙයි මම පෙන්වන්න හදන්නේ. මේ ආහුනේ අග්නිය එතෙන්ට අයිති නැහැ. ඔය බුදුරජාණන් වහන්සේටම ගරු කරනවායි කියන ප්‍රතිමා සකස් කරන වන්දනාම කරන අයම නේද ඔවුන් සතු දායාදයන් ටික උදුරාගෙන ඔවුන් වැඩිහිටි නිවාසයට දක්කලා දුක් විඳින්න ඇරලා තියෙන්නේ. මට මතක් වෙනවා මෙහෙම කතාවක්. රටේ ප්‍රසිද්ධ විද්‍යාලයක දරුවන් වැඩිහිටි නිවාසයට එනවායි කියලා තාත්තා කෙනෙක් බලන් ඉන්නවා. මොකටද මේ බලන් ඉන්නේ? තමන්ගේ මුණුබුරා බලා ගන්න. දුක් මහන්සි වෙලා දරුවට උගන්වනවා. අම්මා නෑ, අක්කා තමයි සියලු දේවල් කරලා දෙන්නේ. අම්මා විදිහට ඉන්නේ. ඉගෙනගෙන රැකියාවක් ලබා ගන්නවා. ඒ ටික විකුණනවා. විකුණලා ගෙදරට ආවට පස්සේ එලවා ගන්නවා. අක්කා යනවා වෙන මහලු වැඩි නිවාසයක, තාත්තා වැඩි නිවාසයක ඉන්නවා. දැන් ඔවුන් සුවස් පහසු ජීවිතයක්. දැන් මේ පුතාගේ දරුවා තමයි මේ ජනප්‍රිය විද්‍යාලයේ ඉන්නේ සහ දැන් මේ වැඩි නිවාසයට එන්නේ. බලන්න තහනම්. දැන් බලන්න වෙන්නේ වෙන දරුවෙක් විදිහට එනවා අරනහම මුණුබුරා බලන්න තහනම්. දැන් මම අහන ප්‍රශ්නේ මේ අය උගතුන් නම් බුද්ධිමතුන් නම් සැබෑ බෞද්ධයෝ නම් ඇයි බුදුන්ට වඳින දෑතෙන් මේ මව්පියන්ට මේ දේ කළේ? අන්න ඒක තමයි ආහුනේය අග්ගි කියලා කියන්නේ. පිදිය යුත්තන්ට නොපිදීම තුල දැවෙන්න සිදුවෙන විපාකය. මේ සමාජයේ මේ දවස්වල යනවා සත්‍යන්ත පුවත්පතක ඒ අපේ අම්මායි කියලා ලිපි වෙලක්. මම ඒක කියවනවා. මේ හැම තැනම පෙන්වන්නේ. මව්පියන් බෙහෙස මහන්සි දරුවන් හදනවා. ලක්ෂපතිය කෝටිපතිය සමහරට කීප දෙනෙක් ඉන්නවා. නමුත් දායාද වේදා දීමේදී ඕන් නැතිව සිදුවන වරදක් නිසා හෝ අලුතෙන් පැමිණෙන ලේලියගේ නොසැලකෙල නිසා හෝ මව්පියන් ඔවුන් අතහැරලා වැඩිහිටි නිවාසයකට ගිහින් ඉන්නවා. ටික දවසක් එනවා ඊට පස්සේ බලන්නෙත් නැහැ. ඊට පස්සේ S2 ගෙවෙන කල් දරුවෝ වෙන කල් බලන් ඉඳලා මානසික රෝගීන් බවට පත් වෙලා දුකසේ මිය යනවා. දැන් එතකොට අන්න ඒ අයට ඒ කරපු අසාධාරණයට අර කරපු අයට විඳින්න වෙන දුකට තමයි ආහුනේය යාග්ගය කියලා කියන්නේ. ඒක මෙලොව වශයෙන් නෙමෙයි අපායනුත් විඳින්න වෙනවා. ඒ නිසා මම අහනවා මේ බෞද්ධද කියලා. මට ඒ ගැන සංවේගයක් තියෙනවා. තමන් ඉන්න ආර්ථික මට්ටමින් පල්ලෙහාට කිසිම දුවෙක් පුතෙක් තමන්ගේ අම්මා තාත්තා දාන්න එපා. බැරිකම නිසා කෙනෙක් එහෙම කරාට කාර්යයක් නැහැ. නමුත් මමම දකින්න මේ ලෝකේ ඒ කතා ගොඩක් මට මතක තියෙනවා කියන්න වෙලාවක් නැහැ. මේ මව්පියන් නොසලකා හැරීම කියනා වූ වැරද්ද නිසා ඔවුන් ඊට පස්සේ බෞද්ධ කියලා කිව්වට බුදු පිළිමයක් ඉස්සරහා වැන්දට මල පහනක් පූජා කළාට මම දකින්නේ නැහැ සැබෑ බෞද්ධකමක් මව්පියන් නොසලකා හරිනවා නම්. දැනටත් සිදුවෙන් පවතන නිසා මේක අවම වෙන්න මේක නවත්තන්නයි මේ වන ටික සමාජයට මම කියන්නේ. එහෙම නැත්නම් මේ අයට මේ ආහුනේය අග්ගියට පත් වෙන්න සිද්ධ වෙනවා. මව්පියන්ට වැඩිහිටියන්ට නොසලකීමේ සිදුවෙන පාපය තුළ හිඳෙන්නා වූ දුක් ගින්න. මෙලොව වශයෙන් ගත් කල අපහාසය උපහාසයේ පශ්චාත්තාපයේ පසුකාලිකව අපි මේ කරේ නෑ නේද කියලා පස්තැවිල්ලෙන්න ඕනේ. ඒ වගේම දුකින් පරලෝ ගියොත් එහෙම ඊට පස්සේ ඒ ගින්නට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා ආහුනේය අග්නි කියලා. තවත් අග්නියක් තියෙනවා මේක එක වචනයයි පැහැදිලි කරන්න මට දෙපැත්තම කියන්න වෙනවා. ග්‍රහපති. ග්‍රහපති කියන්නේ ස්වාමී පුරුෂයානේ. ග්‍රහපති ග්‍රහපතියෝ නැත්නම් ග්‍රහපති බිරිඳ දෙන්නෙක් ඉන්නවානේ. ග්‍රහාධිපතිනිය සහ ග්‍රහපතිතුමා. මේකේ පෙන්වන්නේ ග්‍රහාධිපතිනියක් වශයෙන් ස්වකීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් කෙරෙන්න ඕන යුතුයකම් මැනවින් කරන්නේ නැතුව කැම්බීම ටික ලබා දෙන්නේ නැත්නම් වංචනික නම් කරන්නේ එහෙමත් නැත්නම් මුදල් ටික ගසා කනවා නම් සූරා කනවා නම් සම්පත් ටික ඒ වගේම තවත් දුරාචාරයන් ගෙදෙනවා නම් එතකොට ග්‍රහපතියාට ද්‍රෝහි වීම. ග්‍රහපතියාට ද්‍රෝහි වීමේ දුක විඳින්න වෙනවා. ඒකට කියනවා ග්‍රහපති අග්ගය කියලා. ඒ විතරක් නෙමෙයි එහෙනම් ග්‍රහපතිනියක් නම් ග්‍රහපතිනියට වැරදිකම් කරනවා නම් ග්‍රහපතියා.
එහෙමත් වෙනවානේ. වත්මන් සමාජයේ සමහර විට වඩාත් පීඩනට ලක් වෙන්නේ ගෘහපතියට වඩා ගෘහපතිනියන්. ගෘහස්ත හිංසනය කියන වචනේ සමාජයේ පාවිච්චි වෙනවා. පසුගිය කොරෝනා සමය තුළ නිවෙස් වලට ඉන්න වෙලා සිදු වුණ නිසා සමහර මව්පියන්ට වැඩිහිටියන්ට තැලුම් කාලා තුවාල ලබාගෙන රෝහල් ගත වුණේ මව්වරු නැත්නම් කාන්තාවන් කියලා තොරතුරුකුත් තිබුණා. ඒ කියන්නේ ඔවුන්ට එකට ඉන්න බෑ. එකට ඉන්න ගියාපුවාම මේ සිදුවෙන දේවල්. එහෙනම් එතනත් මොකද කරන්නේ මේ බිරිඳට නොසලකීම තුළ හෝ මවට සැමියාට නොසලකීම තුළ මේ ග්‍රහපති ගින්නට අහු වෙනවා. බලන්න මේවා එතකොට මේ හදවතේ ඇවිල්ලා ගිනි අරනවම බාහිර ගිනි නෙවෙයි දැවෙනවයි කියන ආරණ්‍ය පැහැදිලි කළා දරන්නේ. තවත් එකක් තියෙනවා. ඒක තමයි දක්ඛිනාර්ග ඉන්න. දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා කතා කරන්නේ බුදු සමයේ මහත්ඵල මහානිසංස සඳහා දන් දෙන්න සුදුසු හැමත් නැත්නම් සෝවාන් සිර රහත් දක්වා ඉන්නා වූ ආර්ය පුද්ගලයෝ. ඔවුන්ගේ ආර්ය භාවය අපවාදයට ලක් කරන එකට කියනවා ආර්ය අපවාදය කියලා. එහෙනම් මේ ආර්යයන් වහන්සේලා අපවාදයට ලක් කිරීමෙන් විඳින්න සිදුවෙනා වූ දුකට දක්ෂිනාර්ග ගින්න කියලා කියනවා. ඒ නිසා මම මෙතන මතක් කරන්න කැමතියි මේ බුදු සමයේ සඳහන් වෙලා තිබෙනවා න පරේසං මිලෝමානි න පරේසං කතා කතං කියලා. අනුන්ගේ කළ කී දේවල් ගැන බලන්න යන්න දෙයක් නැහැ. Taman නොකල යහපත සහ කළ අයහපත ගැන හිතලා බලන්න කියලා තියෙනවා. එක සෙම් කතාවක තියෙනවා ශිෂ්‍යෙක් ඇවිදින් හිමිනමක් ළඟට ඇත්තද මේ ගහවැල් තනකොළ මේ සියල්ලත් බුදු වෙනවා කියලා කියන්නේ කියලා ඇහුවයි කියලා. ඒවා බුදු වෙනවයි කියලා හිතමුකෝ Taman බුදු වෙන හැටි හිව්වද බැලුවද කියලා අහනවා. නෑ කියනවා. එහෙනම් ඒ ගැන බලා ගන්න කියලා කියනවා. ගස්තල් බුදු වෙන හැටි බලන්න නෙමෙයි Tamanගේ බුද්ධත්වය ගැන බලා ගන්න කිව්වයි කියලා. ඒ නිසා සමාජයේ ඉන්න පුද්ගලයෝ ඇත්තට හෝ නැත්තට Taman ආර්ය හෝ අනාර්ය කියලා කියන්න පුළුවන්. ඒ පිළිබඳව Tamanට දැනෙන අරනම බාහිර වශයෙන් පෙන්වන්න දෙයක් නෑ. සමහර විට සංසුන් මනසේ ස්වභාවයක් තියෙනකොට ඒක ප්‍රදර්ශනය වේවි. කලබල නොවන ගතිය. අපට වැදගත් වෙන්නේ ඔවුන්ගේ தත්ත්වය නෙමෙයි. කාටවත් බුදු පියාණන් වහන්සේ අපහසු පහසු කරන්න වදාළේ නෑනේ. එහෙනම් අපි ගැනයි බලා ගන්න ඕන. එහෙම නැත්නම් නොදන්නාකමින් මේ වචන පාවිච්චි කරපුවාම අර අපවාදය තුල ඒ ගින්නටත් අහු වෙනවා. ප්‍රධාන වශයෙන් මේ ගින්න තුන තමයි වැදගත් ඊළඟ ගින්න වැදගත් නෑ අපිට. ඒක ඉතින් දරගින්න කියලා තියෙන්නේ. මේක දන්නවනේ අපි. ඒක ගැන විස්තර කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ සමාජයේ මට තව ගොඩක් දේවල් කියන්න තියෙනවා මේ ගැන. මෙන්න මේ මිනිසුන් පුද්ගලයන් වශයෙන් ගත් කල මේ ගිනි 6න් දරගින්නක් දැන් නැහැ ගෑස් ගින්න තියෙන නිසා මේ ගිනි 6න් දැවෙනවද නැද්ද? ඒක තමයි දුක. ඒක තමයි චිත්තසංතානගත දුක. දැන් මෙන්න මේක පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ ගින්න නිවා ගන්න තමයි ධර්ම දේශනා කරන්නේ. අන්න එහෙමනම් ඒ தത്വෙදී රාග ගින්න කියන එක ගින්නක් වශයෙන් අවුලවා ගන්න නැතුව පෘථග්ජන ජීවිතේ පවතින නීතිය අනුව සම්මත කර තිබෙනා වූ නීතීන්ට අනුව යෝග දිවිය තුළ කිසියම් ආකාරයක ආසාවන් ඉටු කර ගැනීමට තහනමක් නැහැ. ඒ වගේම ද්වේෂය මුල් කොටගෙන වෛර කරන්න, පරිගන්න, විනාශ කරන්න යනවා වෙනුවට ගැටලුවක් තියෙනවා නම් ඒක නීතියෙන් විසඳ ගන්න යනවා වරුණාම නීති සර්වසාධාරණ නොවෙන්න පුළුවෙනි. නමුත් ඊට එහාට යන්න කියලා නැහැ. ඒ වගේ සඳහා භාවිතා කරන්න තියෙන විකල්ප මාර්ග තියෙනවා. මෝහ කියන එක තව ටිකක් ගැඹුරට අපි හොයාගන්න මොකක්ද කියන එක පිළිබඳව. දැන් මේවා ඇති කරන්නේ කවුද? මේ ගිනි ඇති කරන්නේ. මම කියනවා ආත්මාර්ථකාමීත්වය කියලා. කුමක්ද ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ? ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ තමා මුල් කොටගෙන සිටීම. ඒ තමා යනු කය නෙවෙයි. මතක තබා ගන්න. අනිත් ඊට උදව් උපකාර කරන්නා වූ සහාය වෙන්නා හෝ අනිත් අයට සිදුවෙන්නා වූ අයහපත අවැඩ හානිය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නැති. තමන්ගේ ඕනෑකම පමණක් ඉටු වුණාම ඇති කියන අදහස. මේක දරුවන්ට මත්පෙති දෙනවා නම් හරි, දරුවන් සූදුවට පුරුදු කරනවා නම් හරි පාසල් ළඟ. එහෙමත් නැත්නම් දරුවන් ළමයි මිනිසුන්ගේ සෞඛ්‍ය විනාශ කරන්නා වූ මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය විකුණනවා නම් හරි, ඔවුන් බලන්නේ අර සෞඛ්‍ය හානිය නෙමෙයි තමන්ට වැඩියෙන් ලාභ ලැබෙන එක පිළිබඳවනේ. වර්තමානයේ ප්‍රසිද්ධියේ කතා වෙන යම් යම් කරුණු නිසා ස්මාරක විස සහිත දේවල් හම්බෙලා තියෙනවායි කියලා කතා කරන. ඔවුනුත් බැලුවේ එහෙමනම් මිනිස්සුන්ට මේ විස දේවල් දුවා තමන්ගේ මඩිය තර ගැනීම විතරයි. සමාජයට සිදුවන හානිය බලන්නේ නැහැ. අන්න ඒ විදිහට හැම තැනදීම මේක මම දකින්නේ ආත්මාර්ථය ඉස්මතු වීමක්. මේ ආත්මාර්ථය ඉස්මතු වෙනවා කියලා කියන්නේ පුද්ගලයා පමණක් නොව සමාජයත් බොහෝසේ දුකටපත් වෙනවාට. එහෙනම්
ඒ දුකටපත් වෙන හේතු වලින් මිනිස් මනස මුදා ගන්නට ඒ මිනිස් මනස තුළ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව අපි අර කියන විදිහට මට මතකයි ඔය විශේෂ උත්සව අවස්ථාවල එහෙම සමහර අය ඉතා හොඳට සුදු ඇඳුම් ඇඳගෙන මල් වට්ටියක් නැත්තම් පහනක් නැත්තම් මේ හඳුන් කූරක් අරගෙන සංසුන් ගමනින් මේ පූජනීය ස්ථානයට ගිහින් පොද පූජා පවත්වනවා. බැලු බැලමට බොහොම සද්ධාවන්තයි පුණ්‍යවන්තයි කියලා පේනවා. බැරි වෙලාවත් ඒ අයගේ අම්මා තාත්තා ඉන්නේ වැඩිහිටි නිවාසේ නම් ඒ ගැන බලන්නේ නැත්නම් එහෙනම් අපට එතන පුණ්‍යවන්තකම තියනවද? ඒක තමන්ගේ හදවතෙන් අහලා බලන්න ඕන. මට දුරකථනයෙන් කතා කරලා කියනවා මව්පියෝලක් ගුරුවරු ස්වාමීනි අපි දෙන්නම ගුරුවරු අපිට දරුවෝ 3 දෙනෙක්ද 4 දෙනෙක්ද හිටියා. අපි උන්ට පාසල් අධ්‍යාපනයෙන් එහා පැත්තට පෞද්ගලික වේදම් කළා ගොඩක් ඉගෙනුවා. හැබැයි අපි උන් දහම් පාසල් යවුවේ යවන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉගෙන ගත්ත උගතුන් බවට පත් වුණා. සියලු දෙනා විදේශගත වුණා. ගිය දවස්වල නම් ඉඳලා කතා කළා ටිකක් ඕනකමින්. ටික ටික අඩු වුණා. දැන් නම් කතා කරන්නෙත් නැහැ. අපි දෙන්න මෙහාටලා තනියෙන් ඉන්නවා. අපට වැරදුනා ස්වාමීනි. අපි දහම් පාසල් ඇරිනේ ගුණධර්ම කියලා දුන්නේ නැහැ. කියලා මට කියනවා ඒගොල්ලෝ. මේ කතාව ඔබේ කතාවත් විය හැකියි. මේ වගේ කතාම කියන්න ගියාම පැය ඉවර වෙයි මට. මගේ තියෙන අත්දැකීම්. ඒ අනුව ගත් කල මේ තුල පෙනෙන්නේ මොකක්ද? මිනිසුන් උගත්යයි බුද්ධිමත්යයි දිනු ඒකට මේ පෙන්වන්නේ සමාජ පරිහානියක් නෙවෙයිද? රාගය, දේශය, මෝහය කියන මේවා වැඩෙනවා නම් මව්පියන්ට පයින් ගහලා එලවනවා නම් එහෙම නැත්නම් ස්වාමියා හෝ බිරිඳ නොසලකා හරිනවා නම් බලන්න ස්වාමියාගෙන් බිරිඳට ලැබෙන්න ඕන යුතුකම් වෙනම තියෙනවා. වගකීම් පැවරීම, ස්වර්ණාභරණ ලබා දීම, ඇඳුම් පැළඳුම් ලබා දීම, ගරු කිරීම ආදී දේවල්. තමන් සතු ස්වාමියාගේ දේපොළ ආරක්ෂා කිරීම, ඥාතීන් සංග්‍රහ කිරීම ආදී සියලු දේවල් සැමියාට බිරිඳට පවරා තිබෙනවා. නමුත් මේවා මෙහෙම වෙන්නේ නැත්නම් එතකොට අපි බාහිර ජීවිතයක් ගැන බලනවා වුණාම අධ්‍යාත්මික ගැන බලන්නේ නැහනේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි මම පරිහෙන ධර්ම මාර්ගය දේශනා කරනවා. මොකද්ද? රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම්. හරිද? ලස්සනට වචනේ. රාගය, දේශය, මෝහය විපුලත්වයේ බලවත්වයට පත්වීම තුළ මිනිස් මනස වමනක් නෙමෙයි සමස්ත සමාජයම පිරිහෙනවා. මේ යථා තත්ත්වය සමාජයේ පවතින. ඒ නිසා මේවා වළක්වන්නට යම්කිසි පාලනයක් කරන්න අපට ආමිෂ පූජාවෙන් පුළුවෙනි. එහෙම නැත්නම් බුදුන් දහම් කෙරෙහි ගෞරවයෙන් උද පූජා පැවැත්වීමෙන් පාලනයක් කරන්න පුළුවනි. නමුත් වනසන්ට නැත්නම් විනාශ කරන්න බෑ. ඒ නිසා ඊට එහා ගැඹුරු දහමක් බුදු සමය තුළ තියෙනවා. මේ කියපු කාරණානුව කල්පනා කරලා බලන්න මේ තත්වයන් මේ දුර්වලකම් Taman ළඟ තියෙනවද කියලා. මේ අග්නි ක්‍රියාත්මක වෙන ආකාරය තවත් වෙලාවක් තිබුණොත් මම කතන්දරයක් විතර කියලා දෙන්නම්. මහාචාර්ය නන්දසේන රත්නපාල ශූරීන් 1950 10 දක්වා විතර කාලය තුල මේ රටේ සිදුවෙන්නා වූ වැරදි අපරාධ පිළිබඳව ඔත්තු කරන්න යොදා සමීක්ෂණයක් කරනවා. සමීක්ෂණයක් කරලා කතා 80ක් විතර සහිත පොතක් 2005 මුද්‍රණාධාරයෙන් එළියට එනවා මේ ජීවිතේම පළදෙන කර්මය කියලා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. පියා නැහැ, මව පුතා හදාගෙන ඉන්නවා. පියා මිය ගිහින්. දැන් මම කල්පනා කරනවා නිසි වයසේදී මම මිය ගියොත් දරුවට කවුරුත් නැහැ කියලා අකමැත්තෙන් තමයි ලේලියක් ගෙනත් දෙන්නේ. පියා බිරිඳ පුතා අකමැති නමුත් හරි ගෙනත් දෙනවා. ටික කලක් යනකොට උන් දෙදෙනා එක පැත්තක් ගන්නවා දැන් අම්මා කරදරයක් වෙනවා. දැන් බිරිඳගේ කියවනට දැන් මව ඝාතනය කරන්න සැලසුමක් යනවා. මේ සැලසුමේ තියෙන්නේ පියා ජීවත් සිටියදී වනාන්තරයෙන් එහා පැත්තේ ගමෙන් ගත්ත ණයක් තියෙනවා. අපි ගියොත් එහෙම දෙන්නේ නැහැ. අම්මා තමයි දන්නේ යන් කියලා අම්මා ඉස්සර කරන් යනවා. යන්නේ කුමන්ත්‍රණයක් හදලා. ඒ කැලේ තියෙනවා අලි අල්ලන වලවල්. ඔහොම යන් කියලා අලි අල්ලන වලකට වැටෙන්න ඇරලා ගෙදර ඇවිදින් මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. දින 7කට පස්සේ කාට හරි මේ මිනිහා හම්බ වෙනවා. ආපහු ගෙදර අරන් එනවා. අරන් ආවම මේගොල්ලෝ බොහොම අහිංසක චරිතයක් නඟපානවා. අපි නම් දන්නේ නැහැ මුදල් වගේක් ගේන්න අම්මා ගියා මැරෙන්නේ නැති කියලා. සුද්ධවන්තයෝ බවට පත් වෙනවා. ඔන්න මේ ආහුනෙයි අග්නිය දැල්ලපු හැටි. මතක තියාගන්න. දැන් ඊට පස්සේ ටික දවසකට පස්සේ මේ ස්වාමි පුරුෂයා මේ වනාන්තරයේ තව පැත්තක කුඹරට යනවා. පැල් රකින්න. රාත්‍රී පැල් රැකලා අලුයම නිදිමර ගාත එන ගමන් වැටෙනවා අලි අල්ලන වලකට.
බිරිඳ බලන් ඉන්නව නෑ. මොකද නැත්තේ මෙයත් හොයන්න යනවා. මෙයා මේ පාරේ ගිහින් නෑ වෙනත් පාරකින් යනවා. මෙයත් වැටෙනවා අලි අලන වලකට. හොයා ගන්න විට දෙන්නටම දෙන්න ඈත දුරස්ත භාවකේ වැටෙන්නේ මෙය ගිහින්. දැන් අර අම්මට කරපු වැඩේට හම්බ වුණා නේද? ඒක තමයි මේ කියන ආහුනේය ගින්න අග්නි කියලා කියන්නේ. ඒ නිසා සමස්ත සමාජයේම ආගමික වෙන්න ඕන නෑ. මිනිස්සුන් වශයෙන් හිතන්න. අපි මෙලොවට බෙහි කරන්න මම අතත් අතුක් විඳිනවා බොහොම. ඒ විතරක් නෙමෙයි නොකා නොබී සමහරට අපිට අඳවන්න නැතුව හරි හම්බ කරලා අධ්‍යාපනය ලබා දෙනවා. එයින් සතුටටපත් වෙනවා. දායාද පවරා දෙනවා. ධර්මයේ නොතේරෙනවා නම් ඒ කාලේ වෙනකොට අම්මා තාත්තට බණක් අහන්න වෙලාවක් නැහැ. ඒ අනුව අටලෝ දහමේ කම්පාව තියෙනවා. තේරුම් ගත්තත් පුළුවන් තේරුම් ගන්න බැරි අම්මලා තාත්තලා විශේෂයි මෙතනදී. දැන් ඔවුන් බලාපොරොත්තු වෙනවා Tamanගෙන් හෝ Tamanගේ දරුවන්ගෙන් හෝ සත්කාර සම්මාන නැත්තම් අර සෙනෙහස කියන එක. දරුවන් ඇඳුම් ඇඟලුම්ගෙන සිඹින්නෙමි මනසින් එදා කිලිලොල් විය දකින්නෙමි. මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමි ලේකිරිපෙ වූ දරුවන් දැකමියෙන්නෙමි සුදුහාමිනේ ඔබ කොතන අද දවසේ දීකක ගිහින් දරු පිරිවර මැද සුවසේ ලේලිය සමග මගේ පොටිපුතු වෙන්විය රහසේ මං විතරයි අද තනියම මගේ නිවසේ. තව ඉතුරු ටිකක් කියන්නම් ඕන. එතකොට මේ දරුවන්ගේ බලාපොරොත්තු මව්පියන්ගේ බලාපොරොත්තු මේ පෙන්වන්නේ. ඒවරේ බලාපොරොත්තු පෘථග්ජන මට්ටමේදී වයෝවෘද්ධ භාවයට පත්වීම තුළ මේකට පහර ගන්න නරකයි. ඒක මම දන්න කතාවක මෙහෙම බරු බලන් ඉඳලා සිහි විකෘතියට වත් වෙලා ඊට පස්සේ මල මුත්‍ර අසුචි කාලා පෙරේතයක් වෙලා තමයි මිය ගියේ. මෙල්දින්න. අර දරා ගන්න බැරි කම. ඉතින් මේකට උදව්වක් තියෙනවා අම්මලා තාත්තලාට මේ උදව්ව දරුවන් වෙනුවෙන් කරන්න නම් ඕන. නමුත් ධර්මයේ තේරුම් ගත්තොත් ඔවුන් සැලකුවා නොසැලකුවා කියලා හිත හදා ගන්න පුළුවන්. එහෙම පැත්තකුත් තියෙනවා. එක කතාවක තියෙනවා පියා නැති නිසා මේ දායාද බෙදා දීමේදී සම්පූර්ණ දායාදේ නැත්තම් නිවස පැවරුවයි කියලා පුතනවා ලොකු පුතාට. අනිත් දරුවෝ ටික තරහ වෙනවා අපටත් පංගුව හම්බෙයි කියලා හිතන් හිටියේ. එහෙනම් ඉතින් පුතාගෙන්ම ලබා ගන්න කියලා අනිත් අය නොසලකා හරිනවා. මෙයාට අලුතින් හම්බ වෙන දෙවෙනි බිරිඳ නොසලකා හැරීම තුළ මව යන්න යනවා. දැන් අරගොල්ලොත් නෑ මෙයක් නෑ. ඒ කරපු වැරද්දක් එක්කටම බලපුවම. නමුත් මව්පියන් වැරදි කළායි කියලා පලිගන්න දරුවන්ට අයිතියක් නෑ. ඕක නිකන් අර දේශපාලනයේ තියෙන කතාව වගේ එකක් නේ. ඉස්සර ආණ්ඩුව වැරදි කරපු හින්දා අපිට වැරදි ගන්න පුළුවන් කියලා බලපත්‍රයක් ගන්න හදනවනේ ඉන්න ආණ්ඩුව හැමදාම. අන්න ඒ වගේ මව්පියන් අතින් වරදක් වුණා නම් ඒකට සමාව දෙන්න ඕන. අපි අතින් වරදක් වෙන්න බෑ. දැන් තේරෙනවද මේ බුදුන් වහන්සේගේ අග්නිවල අර්ථය? එහෙනම් චිත්ත අභ්‍යන්තරයේ මේක වැඩෙන හැටි හොයාගන්න. ඒ තමයි පුද්ගලයන් වශයෙන් කටයුතු කිරීම නෙවෙයි මෙතන සිදු වෙන්නේ. මව්සුන් බිහිවි ජීවිතාවසානයේ දක්වා පුද්ගලයෙක් වශයෙන් හිටියාට අපි ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට මාරු වෙන අරමුණු සහිත අය. අරමුණින් අරමුණට මැරෙන අය. ඒක ඇහැට පෙනෙන්නේ නැහැ. ඒක බුදු සමයේ පමණයි පෙන්වන්නේ. අරමුණින් අරමුණට මැරෙනවා කියලා එකක් තියෙනවා. ඇසෙන් රූපය, කනෙන් ශබ්දය, නාසයෙන් ගන්ධය, දිවෙන් රස, කයෙන් පහස, හිතෙන් ධම්මාරම්මන. හයක් තියෙනවා. මේ හය අපිළිවෙලට ගමන් කරනවා. සිතින් සිතට මෙහෙම ගමන් කරනවා. ඔර්ලෝසුවේ කටුව කවදාවත් එක තත්පරයක ඇරුණාම දෙකක නැහැ. 12 ළඟට එනකොට 12 කටුවයි, පැය කටුවයි, මිනිත්තු කටුවයි, තප්පර කටුවයි තුනම 12 උඩ. එතකොට ගත වුණ පැත්ත අතීතය. 11:59 තප්පර 59 අතීතය. 12 පසුවි තප්පරයක ඇවිදින්නේ නැහැ. තිබෙන්නේ වර්තමානයේ විතරයි. අපේ ජීවිතයේ අවුරුදු 60ක් 70ක් 80ක් තියෙනකොට ගත වෙන්නේ මෙන්න මේ ඇසෙන් පහළ වෙන රූප අරමුණ, කනෙන් පහළ වෙන ශබ්ද අරමුණ, මේ අරමුණ තුල. මෙන්න මේ අරමුණට අපි ළමා කාලේ පහු වෙන විට ඇලෙන්න ගැටෙන්න පටන් ගන්නවා. මේ අරමුණට රූපේ කියනවා, ඒක විඳිනවට වේදනාව කියනවා, ඒක හඳුනනවට සංඥාව කියනවා, ඒක ඇලෙනවට ගැටෙනවට සංඛාරය කියනවා, ඒ ටික විශේෂයෙන් දැනගන්නවට විඥානය කියනවා. එතකොට එහෙනම් අපි ඔක්කොම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයන් තිබුණට ස්කන්ධ පහක් පරිහරණය කරන අය. මේ ස්කන්ධ පහට එන දේවල් මමත්වයෙන් ගන්නවට කියනවා ඒතං මම හේතුමස්මින් යසෝ මේ අත්තා. මම හැදෙන්නේ කෙස්ලොම් නියදත් වලින් නෙමෙයි එහෙමනම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. ස්වාමීනි මම කියලා කියනවා කොපමණකින්ද මම කියන්නේ කියලා බුදුන් වහන්සේගෙන් අහනවා රාද වික්ෂුව. රාදේ යම් කෙනෙක් ගාව තණ්හාව තියෙනවා නම් ඒකට තමයි මම කියන්නේ. එහෙනම් රූප තණ්හාව මම, ශබ්ද තණ්හාව මම, ගන්ධ තණ්හාව මම, රස තණ්හාව මම නම් ඒක මගේ නම් ඒක මගේ ආත්මය.
දැන් මේ වැරදි ඔක්කොම කරන්නේ මගේ මම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියයි. කොතරම් හොඳ වෙන්න හැදුවත්. අන්න අපි ළඟ තියෙන දුර්වලකමක් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. එතකොට මේ මමත්වයෙන් ගැනීම තුළ මොකද වෙන්නේ? මේක නිම කරන්න බෑ. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒකට කියන්නේ තණ්හා අනුසය කියලා. ඒකට කියනවා රාග අනුසය, ද්වේෂ අනුසය, මෝහ අනුසය. අනාගතයට විපාක දෙන්න හේතුවක් ඉතුරු නිසා තමයි මේ අග්නිය වලට මැදි වෙන්නේ. අර කියපු අග්නි කොතන හරි මේ කියන අග්නිය වලට මැදි වෙන්නේ අනාගතයට මේ විපාක දෙන්න හේතුවක් තියෙන නිසා. මා දකින්නවා මෙහෙම. කුඩා දරුවෙක් බුදුන් මිත්‍යක් තියෙන ගෙදරක සෙල්ලම් කරනවා. ඔහුට පන්දුව එවන්න කෙනෙක් නැහැ. ඔහු පන්දුව බිත්තියට දමා ගසලා ආපහු එනකොට මේ බැට් එකෙන් පහර දෙනවා. බිත්තියට දමා ගසන පන්දුව ආපහු එනවා. වළක්වන්න බෑනේ. මම ළමා කාලේ විශාල පර්වත දෙකක් අතරින් ඇවිදිනවා. එක පැත්තක ඉඳලා හයියෙන් සද්දයක් කරපුවම කටහඬ ගිහින් වදිනවා කලේ. වැදිලා මගේ කනට ආපහු ඇහෙනවා මගේම සද්දේ. නමුත් දැන් මට ඇහෙන්නේ මගේ කටහඬ නෙවෙයි ගලගාවෙන් කෙනෙක් කතා කරනවා වගේ. මේ යම් කෙනෙක් වැදුනහම ආපහු වෙන්න පුළුවන්. මෙන්න මේ කර්ම න්‍යාය එහෙම එකක්. Taman කරන හැම දෙයක්ම චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙලා ආපහු විපාකයක් එනවා. ඒක තමයි යග්නිය කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. මේක තේරුම් ගත්තාම වැරදි කරාම දුක් විපාක එනවා කියලා තේරුම් ගැනීම තුළ මිනිස්සු වරදින් මිදෙනවා. ඊට පස්සේ යහපත් දේවල් කරපම් සැප විපාකෙයි. ඒක පළවෙනි හික්මීම. තවත් එහාට තියෙනවා ඒකේ වුණාට. ඒ තවත් එහාට තියෙන කාරණාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා සංසාර ගමනේදී. මේ කියන කර්ම විපාකට වහල් වෙලා පාප කර්මයේ ඔස්සේ මරණින් මතු අපාය යන්නත්, පුණ්‍ය කර්ම ඔස්සේ මරණින් මතු මිනිසුන් හෝ දෙවියන් අතර උපදින්නත්, ධාන කර්ම ඔස්සේ බඹලෝ යන්නත් බුදුන් වහන්සේ 15 වෙනි සසර හැදිලා තිබුණා. ඒ කර්මයන්ගේ උපාදානය. පාපේ උපාදානයේ, පිනේ උපාදානයේ, ධානයේ උපාදානයේ නම් වූ වරද තුල තමයි අපි මේ මමත්වයේ රජයන් හා බමත්වයේ බලපත් වෙන්නේ. එනම් මේ උපාදානයෙන් දුරු වීම සඳහා දහමක් දේශනා කළා. මේ මොහොත මමත්වයෙන් ගැනීමෙන් චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වීම රාග දේශ මොහ ගිනි වැඩෙන හැටි. අල්ලා දාන්න කියලා කියන්නේ. සමිකා මරණයක් වෙලා ඉන්නවා, දුකසේ ඉන්නවා දරුවෙක්. ඒ පවුලට සම්බන්ධ නැති ඈත ඥාතියෙක්ට තරම් දුකක් නැහැ. එයා hinaවෙ ඉඳලා කියනවා ඕක අල්ලලා දාන්න කියලා. හැබැයි එයාට මේ මරණය සිදු වුණොත් සමීප ඥාතියෙක් එයාත් දුකටපත් වෙනවා. එතකොට මෙයාට කියන්න පුළුවන් අල්ලලා දාන්න කියලා. අර දැඩිව ගැනීම තුළ තමයි මේ කම්පණය එන්නේ. එනනම් මේ සිතේ තියෙන හැකියාවක් හටගත්තා වගේම නැසෙනවා අනිවාර්යයෙන්ම. නමුත් හටගත්ත හැම නැසෙන එකට නෙමෙයි බුදුදහමේ අනිත්‍ය කියන්නේ. හටගත්තාම අපි ඒක ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරගෙන නැසෙනකොට ඒකට කියනවා අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කියලා. ඒ නිසා මිනිසාට දුක් ගෙනත් දෙන්නේ නිත්‍ය සුඛාත්ම නම් වූ වැරදි දැක්ම. ඒක හදන්න බුදුන් වහන්සේ ධර්ම දේශනා කරා. එනම් මේ සිතෙන් සිතට යන ගමනේදී අපට මේ චිත්ත අභ්‍යන්තරයට යමක් තියලා ආපහු ගන්න එක තමයි විපාක වාරය කියලා කියන්නේ. කර්ම විපාක කියලා කියන්නේ ඒක තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වනවා සමාජයට ඔය යහපතේ හික්මෙනවා නම් ඊට එහාට යනවා නම් කර්ම රැස් කිරීමේ කර්මය වෙනුවට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක්. එහෙනම් ඒකෙදි තමයි අර අතහර දැමීම අල්ලලා දාන්න කියන වචනේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔබට බැන්නා. ඒ මොහොතේ ඔබට කේන්තියක් එන්න පුළුවන්. නමුත් වචනේ පාවිච්චි කළොත් අත පාවිච්චි කළොත් ප්‍රතික්‍රියා දක්වන්න ගියා. නමුත් ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න පුළුවන් නම් මේක ටික වෙලාවක් යනකොට මහ ලොකු දෙයක් නෙවෙයි. නමුත් ප්‍රතික්‍රියා නොදක්වන්න පෘථග්ජනයන්ට බෑ. පෘථග්ජනයා පුරුදු වෙනේම ප්‍රතික්‍රියා දක්වන්න හැම එකේදීම. එහෙනම් අන්න විශේෂ සතියක් ඕන වෙනවා. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ක්‍රියාත්මක කරන්න. වෛර කරන්න ගින් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. නොකිරීමෙන් සංසිඳනවා කියන මේ න්‍යාය පාවිච්චි කරන්න සතියක් ඕන වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ ගින්නට ජලය වැක්කිරීම කියන වචනේ එතකොට. ගිනි නිවා ගන්න මිනිස්සුන්ට පුළුවන් කමක් තිබෙනවා. ඒ කිරීමෙන් නෙමෙයි නොකිරීමෙන්. එහෙම නැත්නම් ඒ ඕනෑම කාරණයකදී තියෙනවා කන්ති කියන වචනයක්. එහෙමත් නැත්නම් මේ ධර්මයේ යනකොට හමු වෙනවා ආර්ය මාර්ගයේදී සංසුන් ස්වභාවයක්. අන්නේ සංසුන් ස්වභාවයේ තේරුම් ගත්ත පුද්ගලයාට සංසුන් බව අගය කොට සලකනවා. එහෙනම් නොසන්සුන් බවට පත් වෙන්න ඔහු ප්‍රිය කරන්නේ නැහැ. සංසුන් බව උදව් කරගෙන නොසන්සුන් බව මරා දාන්න මහන්සි වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ බුදුන් වහන්සේ වදාළා වූ මේ ගිනි 7න් 6ක් හෝ 5ක් හෝ 4ක් හෝ 3ක් හෝ 2ක් හෝ තියෙන අය සොකී ගින්න නිවා ගත යුත්තේ. එහෙම නැත්නම්
අපි මේ ආගම ගැන කතා කර හිටියට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළාට ආගම ගැන පාසල් ගිහින් ලොකු දැනුමක් තිබුණට අපි ප්‍රායෝගික නැහැ. අපි මේ දුර්වලකම් පාවිච්චි කරනවා නම් එහෙනම් අපට මේ ගින්න විඳින්න සිද්ධ වෙනවා. ඒකට කියනවා දුක් ගින්න කියලා. ඒ නිසා දුක් ගින්න වෙනුවට දුක් ගින්න නිවා ගන්න පාරකටපත් වෙන්න වෙනවා. මේ සඳහා ඔබට තියෙනවා මෙන්න මේ ධර්ම කරුණු ටික. මේ එකක්වත් මම විස්තර කරන්නේ නැහැ. හොයලා බලනවා මේ ත්‍රිපිටකය කියවලා බලලා මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගන්න පුළුවන් මාවත් කොපමණ තියනවාද කියලා. එවිට මට මුණ ගැහෙනවා ත්‍රිලක්ෂණයේ ගැඹුරින් තේරුම් ගැනීම එක මාවතක්. චතුස්සත්‍ය ගැඹුරින් තේරුම් ගැනීම තවත් මාවතක්. පටිච්චසමුපාදය සහ නිරෝධය තේරුම් ගැනීම තවත් මාවතක්. සතර සතිපට්ඨානය තේරුම් ගැනීම තවත් මාවතක්. වැරදි එක නෙමේ සමාජයේ පවතින. කර්මක්ෂය කිරීමේ කර්මයේ තේරුම් ගැනීම තවත් මාවතක්. මරණ සතිය තේරුම් ගැනීම තවත් මාවතක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් 37ම වුණ නෑ 7ක් පෙන්වන්නේ කණ්ඩායම් 7ක්ද 8ක්ද එකක් වරණ එක තවත් මාවතක්. මේ ඔක්කොම දැනගන්න ඕන නෑ. එකක් හරියට තේරුම් ගත්තොත් ඒක යනකොට අනිත් ඔක්කොගේම යවෙනවා. ඕකට කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවායි කියලා. ඔන්න එතකොට රාගය, දේශය, මෝහය නැත්තම් මේ අනිකුත් අර කිව් වචනවල ගින්න පාවිච්චි කරන්න අයිතියක් නෑ. ගින්න ඇවිලෙන්නේ නෑ, ගින්න නිවෙනවා. අන්නේ ගින්න නිවුණාම සිතේ තිබෙන ආ වූ සංසුන් බවට තමයි බුදු සමය නිවීම කියලා කියන්නේ. එතකොට එහෙමනම් බුදුන් වහන්සේ මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබලා අටලෝ දහම හමුවේ කිසිදු කම්පාවක් දැවීමකින් තොරව වාසය කරමින් පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ප්‍රකාශය පවතින්නේ අවුරුදු 35 දී උන්වහන්සේ නිවිලා ඉඳගෙන අනිත් අයට නිවන හැටි කියලා දෙනවා. අවුරුදු 80 දී නිවුණා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙනම් ධර්ම දේශනා කළේ නැහැ එතනින් එහාට. ධර්ම දේශනා කළේ 35 සිට 80 දක්වා නම් උපකල්පනය කරන්න වෙනවා. එහෙනම් නිවුනේ 35 දී. එහෙනම් ජීවිතේ පෙන්වන්නා වූ නිවීම කියන කාරණාව අපට ලැබෙන්න ඕන කාරණයක්. ඒක මේ කියන අග්නි වලින් ලැබෙන්නේ නැහැ. මේ අග්නි නිවා ගන්න වෙනවා. ඒ නිසා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං කියලා ත්‍රිපිටකයේ තියෙන ලස්සන පදයක්. ලෝභයේ, දේශයේ, මෝහයේ ක්ෂය වීම හේවත් බිඳුවටපත් වුනහම ලැබෙනා වූ සැනසීමට නිවීම කියලා කියනවා. එහෙනම් ඊට වඩා පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. මම පැහැදිලි කරානේ ගිනි ටික. Taman ළඟ මොන ගිනිද තියෙන්නේ? ගිනි පාවිච්චි කරන්න එපා, තවත් ගිනි ගන්නවා. ගින්න නිවන්න ජලය අවශ්‍යයි වගේ බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍ය කියන ධර්මතාවය මමත්වෙන් නොගැනීම තුළ මේ ඕනෑම හැඟීමක් අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොවි සිතින් බැහැර වෙලා යනවා. ඒකට තමයි කර්මක්ෂය කිරීම කියලා කියන්නේ. ඒක තමයි සංස්කාරයන්ගේ අනිත්‍ය නුවණින් දැකීම කියලා කියන්නේ. මේක තේරුම් ගත්ත මනුස්ස වෙන්න කරන්න පුළුවන් දෙයක්. මෙන්න මේ බඳු තත්ත්වයක් ගැන කල්පනා කරනකොට මේ මිනිසුන්ට ආත්මාර්ථයට ඉඩක් නැහැ. මොකද අර ගිනි එන බව තේරෙනවා නම් ඒ ගිනි වලට අනාගතේ පේනවා නම් මේ ගිනි අවුලවා ගන්න තමන්ම කියලා ඒ ගිනි අවුලවා ගන්නේ නැහැ. එතකොට වංචා කරන්නේ නැති, බොරු කරන්නේ නැති, මව්පියන්ට නොසලකා හරින්නේ නැති, රාජදීපල හොරා කන්නේ නැති, පරිස සම්පත් වනස්විත මනසක් නැති මිනිස් මනසක් ඇති මිනිස්සු මේ සමාජයේ හැදෙයි. ඔවුන්ට උදව් උපකාර කරන සාධාරණී ගරු කරන. ඒ සමාජයේ සාමකාමී නැද්ද? මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම න්‍යායන් පාවිච්චි කරලා පළමුව මිනිසුන් පාපෙන් වළකින්න ඕන. ඊට එහාට යන්න බැයි නම් පාපෙන් වැළකී පුණ්‍ය කර්මයන් කළාට කමක් නැහැ. ඊටත් එහාට යන්න පුළුවන් නම් ආර්ය සත්‍යයේදී සියලුම කර්ම ඉවර කරන්න පුළුවන්. අනාගත සංසාරයේ ඇවිදින්න තියෙන හේතු අයින් කරන්න පුළුවන්. ඒක ඊළඟ ක්‍රියාවලියක් ආර්ය මාර්ගය. ඒ නිසා තම තමන්ට පුළුවන් පරිදි යහපත් පැත්තට යනවරුනහම ආත්මාර්ථය ඉස්මතු කරගෙන නිදහසට කරුණු කියන්න එපා. ඉස්සර ආණ්ඩුව වැරදි කියලා දැන් ආණ්ඩුව කියන්න එපා. අම්මා තාත්තා මට සැලකුවේ නැති නිසා මම නොසලකන්නේ කියලා කියන්න එපා. එහෙම කියන්න එපා. ඒගොල්ලොන්ගේ අඩුපාඩු ඒගොල්ලන්ට තිබුණාවයි. අන්තිම කාරණේ තමයි පෘථග්ජන මව්පියන්ට අනිවාර්යෙන් මේ සත්කාර සම්මාන අවශ්‍ය වුන් හිත හදාගන්න තේරෙන්නේ නැහැ. හැබැයි Tamanට පුළුවන් නම් ධර්මයේ තේරුම් ගන්න ඊට පස්සේ ජීවිත අවසානයේ දරුවෝ හිටියත් බලන්න ආවත් නැතත් කම්පාවක් නැතුව ඉන්න පුළුවන් සිහි දිනු කරගත්තාම. පොල්ලත්තක් උඩ හිටියත් කමක් නැහැ, වැඩිහිටි නිවාසෙක හිටියත් කමක් නැහැ, තනියෙන් හිටියත් කමක් නැහැ. තනිකම පාළුව කියන එක ධර්මයේ සරණ වෙනකොට නැතුව යනවා. එතකොට අරාය කරේ අහිතක් අවඩක් ඇති වෙන්නේ නැහැ. උන්ගෙන් පරිගන්න හිතෙන්නෙත් නැහැ. උන් අහිතක් හිතන්නේ නැහැ අම්මලා තාත්තලා. මේ දෙපැත්තම මම දකිනවා. නමුත් මව්පියන්ට දරුවන් හදන්න හරියම්ම කරන්න ගියාම ධර්මයේ තේරුම් ගන්න වෙලාවක් නැහැ. දරුවෝ පිරිසක් හදනකොට හරියම්ම කරනකොට ඒ නිසා උන් පෘථග්ජන භාවය තුළ ධර්මයේ නොදන්නා අය වශයෙන් වයසකට යන්නේ.
එතකොට උන්ට මේ කම්පණය දරා ගන්න බෑ. ඒ නිසා ඒ අසරණ කරන්නේ නැතුව ඉන්න මුළු මහත් සමාජයේම හිතට ගන්න කියන මතක් කිරීම කරමින් ධර්මානුශාසනාව මා මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව විකාශනය කිරීම සඳහා අහංගම ධර්මාරාම අමාවත අංක 54 ලිපිනෙහි පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී කුසුම් කුමාරි බාලසූරිය මහත්මිය ප්‍රධාන දායකත්වයෙන් දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අතර 2021 අප්‍රේල් මාස 18 වන දිනට අභාවප්‍රාප්ත වී වසර 24ක් වන එච්.එම්. විජයරත්න බණ්ඩා මහතා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම. මෙතන වචනයක් සංශෝධනය වෙන්න ඕන මම පස්සේ කියන්නම් ඔබට. 2021 ජනවාරි මාස 1 වෙනි දිනට අභාවප්‍රාප්ත වී වසර 15ක් ගත වන මහිපාල බාලසූරිය මහත්මයා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම. එම මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත ප්‍රේමවති බාලසූරිය මහත්මියට පියාණන් වූ ධර්මදාස බාලසූරිය මහතා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම. දෙපාර්ශ්වයම පරලෝසපත් නෑදෑ හිතමිතුන් සියලු දෙනාම සිහිපත් කොට කිරීම සමග මියගිය සියලු රණවිරුවන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම. පරලෝසපත් ශ්‍රීල් බණ්ඩාරනායක මහතා සිහිපත් කොට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. අපි දැන් බලන්න මෙන්න මේ වචනය. මේ සෑම දිනා සඳහාම පින් අනුමෝදන් කිරීම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේක තුළ සමාජයේ ඔබ නෙමෙයි මම මේ කතා කරන්නේ සමාජයෙන් ප්‍රදර්ශනය කරන්නේ නොදන්නාකමක්. ජානුස්සෝනි සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා කාටද පින් අවශ්‍ය වෙන්නේ? ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පතිනෝ අට්ඨානේ. අදාළ තැන හිටියොත් පමණයි නැත්නම් නැහැ. ඒ අදාළ තැනට කියන්නේ පරදත්තූපජීවියා විතරයි. මේ අය කියන විදිහට නම් මේ සේරම මිය ගිහිල්ලා පරදත්තූපජීවෙන් වෙන්න ඕන පින් අනුමෝදන් කරන්න. ඒ කියන්නේ පවෙන් උපදින්න ඕන කියන එක. ඒ නිසා යහපත් මව්පියන්ට අපහාස කරන්න එපා මේ වචනේ පාවිච්චි කරලා. වුන් දෙවියන් අතර ඉපදුනා නම් බ්‍රහ්මයින් වුණා නම් ඒ වගේම උන්ට පින් අවශ්‍ය නැහැ. පින් අවශ්‍ය පිරෙන්න යැපෙන තමන්ගේ ගෙදරට ආපහු වෙන්න පුළුවන් පරදත්තූපජීවියාට පින්කම දකින්න පුළුවන් නම් මේ පින් අනුමෝදන් වෙන්න ඕන අය ඔබ ළඟ දැන් සිටින්නේ ඕපාතිකව දැකලා සතුට වෙන එකට අනුමෝදනය කියලා කියන්නේ. ඒ නිසා මේ වචනේ හදාගන්න මම මාධ්‍ය 6ක ඉන්න කෙනෙක් මේක පැහැදිලි කරනවා මේ දවස්වල මේ අඩුපාඩු හදාගන්න. හැම එක්කෙනාටම පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් උන් උපදින්නේ අපායේ තේරම. එහෙනම් මොකටද මනුස්ස ජීවිතයක් ගත කළේ? පින් අනුමෝදන් කරලා නිවන් ලබා දෙන්න පුළුවන් නම් එහෙනම් බණක් මොකටද අපිට? ඔක්කොම මැරෙන කන්දලා පින් දෙන එකනේ තියෙන්නේ. නෑ අපි ධර්මය අනුගම කරන්න ඕන. මිනිසුන් ඒගොල්ලෝ පින් මත තැනක ඉන්නවා නම් මේ පින් අනුමෝදන් කරගෙන එතනින් ආපහු මෙහාට එන්න ඕන. මිනිසුන් බවට පත් වෙලා ධර්මයේ තේරුම් ගන්න සතර ගමන කෙලවර කර ගන්න ඕන. අපේ පිනින් නිවන් ලැබෙන්නේ නැහැ කාටවත්. මේවා තේරුම් ගන්න තරණා කරලා හැමෝටම කියන්නේ ඔබතුමන්ලට විතරක් නෙමෙයි. ඒ නිසා ඒ අඩුපාඩු හදන්න ඕන. දැන් මම මේ වචනයක් තිබුණේ නැහැ. අපිට බාධාවක් නැහැ මියගිය සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කිරීම. ඒ නිසා ඒකට ගුණානුස්මරණය කියන වචනේ පාවිච්චි කරන්න. මම ඕන තැනක පාවිච්චි කරනවා ගෞරවයෙන් සිහිපත් කිරීම කියන එක. දෙවෙනි වචනේ අපි දන්නේ නැහැ උණ්ඩ පින් අවශ්‍ය නැත්ද කියලා අවශ්‍ය නම් අනුමෝදන් කරගනීවා කියන වචනේ තේරුම් ගන්න. දැනට රෝගීව සිටිනා වූ අහංගම මහා විහාරාධිපති රාජීක පඬිතුක රැකව අස්සජී නායක ස්වාමින් වහන්සේට අහංගම විද්‍යාචන්ද්‍ර පරිණස්ථාන විහාරාධිපති බඩබැද්දේ චන්දරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයේ නිදුක්‍රී සුවපත් සභාවේ සහචර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම. සුජීවිතා සිටිනා වූ මාගේ මෑණියන් වන රියම් කර්ණවති මැණිකේ මෑණියන් නිදුක්‍රෝගී සුවය සමග දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම. එසේම රෝගාතුර සිටිනා වූ නිහාල් ලක්ෂ්මන් චන්ද්‍රසේන පාලිත පද්මා ඇතුළු අපේ පවුලේ සියලු සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. මාගේ දරුවන් තිදෙනා වන තුෂාර, ගිහාන් හා මොහාන් යන දරු තිදෙනා ඇතුළු අප පවුලේ සියලුම දරු දැරියන්ට නිදුක් නිරෝගී සුවය සහ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කිරීම. මාහටද නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීමටද ධර්මදේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවය ලැබීම පිණිසද රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ජීවන සහ ආශිර්වාදයේ කිරීම පිණිසද මෙම ධර්මදේශනාව තුළ ඔවුන් අනුග්‍රහක දායකත්වයෙන් බලාපොරොත්තු තබා තිබෙනවා. ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ කුසලයන් මත පිහිටා නමින් ඇසීමේ පරලෝකීය වූ සියලු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරගන්න ඔවුන් අතර පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරගනිත්වා පිනින් මදනම් පිනින් පෙරේවා දුකටපත් නම් දුකින් අත මිදේවා නොලබූ සැප සම්පත් ලබා සසර වසන අතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපැවෙන මතු උපදිනා භවයකදී මිනිසත් බව ලැබ ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු ගැඹුර වටහා ගන්නට ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට පරලෝසපත් හැමට මේ පුණ්‍යානුමෝදනාව හේතු වාසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබ ප්‍රාර්ථනා කළා වූ නායක සාන්ද්‍රයන් වහන්සේලා දෙපළ ඇතුළු ඔබ හැම දෙනාටමත් මේ මානිසංසය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකිය ආදී කටයුතුද යහපත් අනාගත බලාපොරොත්තුද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක වේවා. රෝග පීඩාවන් දුර වේවා. අලුතින් රෝග පීඩාවකට පත් නොවේවා. පාප මිත්‍ර ආදී සේවනයන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ඔබටත් ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු ගැඹුරට අහගන්නට නුවණ ලැබේවා. පටිච්චසමුප්පාදේ නිරෝධය දැක ගන්නට අවශ්‍ය නුවණ ලැබේවා. ඒ තුලින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන මංපෙත් විවර කර ගන්නට එම ආනිසංසය සහ අවබෝධයේ හේතු ආසනා වේවායි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සදහම් අමාදහර